අයිබෝන් අපි අද ඉඳන් ආරම්භ කරමු වර්ග සමීකරණ පාඩම. හරි. එතකොට මේ වර්ග සමීකරණ කියන පාඩමේ අපිට මේ පාඩම අලුත් දෙයක් නෙවෙයි. මොකද අපි O level මට්ටමේදී වර්ග සමීකරණ කියන පාඩම ඉගෙනගෙන තියෙනවා නේද? විභාගයකට අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පාඩම තමයි අපි තව ඉදිරියටත් කතා කරන්නේ. right. එතකොට මේක ලොකු අමාරු පාඩමක් විදිහට අපිට ගන්නේ නැහැ. මේ පාඩම අපිට A level විභාගෙදි ගත්තොත් එහෙම A level විභාගෙදි බහුපදශිත කියන ලේසි පාඩමත් එක්ක ඊළඟට එන කොටස් තමයි වර්ග සමීකරණ. මේ කොටස් දෙකෙන් තමයි සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් හැදෙන්නේ. ඊටාම පහසුවෙන් ලකුණු 150ම ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට තමයි වර්ග සමීකරණ ප්‍රශ්නේ සහ බහුපදශිත ප්‍රශ්නේ හැඳින්වෙන්නේ. ඒතකොට මේ දෙකෙන් හැදෙන තනි ප්‍රශ්නේ. හරි. එහෙමනම් බලමු මොකද්ද මේ වර්ග සමීකරණයක් කියන්නේ? කොහොමද මේ පාඩම ඉදිරියට යන්නේ කියන එක. හරි. එතකොට අපිට වර්ග සමීකරණයක අර්ථ දැක්වීමෙන්නේ මේ විදිහට. A අසමානයි බිඳුවද A, B, C අයිති තාත්වික සංඛ්‍යාද විට y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ බහුපදශිතයක් වර්ගජ ශ්‍රිතයක් ලෙස අර්ථ දැක්වේ. නැත්නම් වර්ගජ ශ්‍රිතයක් ලෙස හැඳින්වෙන්නේ. එතකොට මෙතන a b c ට ගන්න පුළුවන් තාත්වික සංඛ්‍යා. ඒ වුණාට මෙතන පැහැදිලිව කියලා තියෙනවා a අසමානයි බිඳුව කියලා. මොකද හේතුව a බිඳුවක් වුණොත් වර්ග පදේ නැහැ. නේද? එතකොට a අනිවාර්යෙන් බිඳුවක් වෙන්න බෑ. වර්ග ශ්‍රිතයක් වෙනවා. මේවා බිඳු වුණාට ප්‍රශ්නයක් නැහැ. b බිඳු වුණොත් මේකේ වර්ග පදේ තියෙනවා නියතයක් තියෙන්න පුළුවන්. නැත්නම් දෙකම බිඳු වෙන්න පුළුවන්. right. එතකොට මෙන්න මේ ආකාරයේ ශ්‍රිත අපි වර්ගජ ශ්‍රිත කියලා හඳුන්වනවා. හරි. right. දැන් අපි මෙතනින් එහාට මේක බලාගෙන යන්න ඕන. එතකොට මම මේකේ මූලික කොටස විදිහට මූලික දේ විදිහට ගන්නවා වර්ගජ සමීකරණයක ප්‍රස්ථාරය කියන කොටස. එතකොට වර්ගජ සමීකරණයක ප්‍රස්ථාරය අපි ගත්තාම අපි O level වලදී වර්ග සමීකරණ ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා නේද? අපි නිශ්චිත අගයන් කීපයක් දාලා නේද? x අගයන් දාලා y හොයලා තිනවා. x අගයට ගැලපෙන y අගය හොයාගෙන ගිහලා තිනවා. ඍණ දෙකේදී ඍණ එකේදී බිඳුවේදී එකේදී දෙකේදී මේ විදිහට හොයාගෙන ගිහලා මේ අගයන් ටික අපි දන්නවා. ඊළඟට අපි කරන්නේ ප්‍රස්ථාරයේ ඒ අගයන්ට ගැලපෙන මේ විදිහට තිත් තියලා අපි ප්‍රස්ථාරය සම්පූර්ණ කරලා තියෙනවා. නේද? එතකොට මේක A level මට්ටමේදී මේක මේ විදිහට ප්‍රස්ථාරයක් ඇඳුත් මේක වැරදි. A level මට්ටමේදී අපි ප්‍රස්ථාරයක් අඳින දේවල් ගොඩක් දේවල් අපි තර්කානුකූලව අරගෙන අඳින්නේ. අපිට ප්‍රස්ථාරයක් අපිට මේගොල්ලෝ සීමාවක් දීලා නැත්නම් අපිට සීමා සහිත ප්‍රදේශයක ප්‍රස්ථාරයක් දීමේ හැකියාවකුත් නැහැ. අපි ප්‍රස්ථාරයක් අඳිනවා නම් මේක ඍණානාන්තයේ සිට ධනානාන්තයේ දක්වාම ප්‍රස්ථාරය ඇඳලා තියෙන්න ඕන. හරි. එහෙමනම් අපි බලමු කොහොමද වර්ග සමීකරණයක ප්‍රස්ථාරය අඳින්නේ කියන්නේ. හරි. අපි පළවෙනි ප්‍රස්ථාරය විදිහට ගමු. y සමානයි x වර්ගයේ ධන 4x ඍණ 2 කියන ප්‍රස්ථාරය. right. එතකොට මේ ප්‍රස්ථාරය අඳිනකොට වර්ග සමීකරණයක ප්‍රස්ථාරයක උපරිමයක් හෝ අවමයක් තියෙන්න ඕන. මේක අපි තර්කානුකූලවම ගන්න ඕන. මේක එක් අවුරුදු විභාගයකට මේ මෑත අවුරුදු විභාගයකට දුන්නා. right. එතකොට ඒකේ ළමයි ගොඩක් උත්තර ලියලා තිබ්බච්ච සාර්ථක නැහැ. ලකුණු හම්බුන්නේ නැහැ තර්කවලට. right. එහෙනම් අපි බලමු කොහොමද හරියටම තර්කානුකූලව මේක ගන්න කියලා. එතකොට වර්ග සමීකරණයේ ප්‍රස්ථාරය අඳිනකොට අපි මුලින්ම මේක උපරිමයක් තියෙන ප්‍රස්ථාරයද අවමයක් තියෙන ප්‍රස්ථාරයද කියන එක හඳුනා ගන්න ඕන. ඒකට අපි කරන්නේ මේ දීලා තියෙන ශ්‍රිතය වර්ග පූර්ණය කරනවා. හරි. එහෙනම් අපි වර්ග පූර්ණය කළා ගමු. හරි. එතකොට කොහොමද වර්ග පූර්ණය වෙන්නේ? y සමානයි x මැද පදේ භාගය ගන්න. එතකොට මැද පදේ විදිහට තියෙන ධන 4 අපි සංඛ්‍යාත්මක අගය සලකන්නේ ධන 4. එතකොට මේකේ භාගය කියන්නේ ධන 2. x ධන 2 සම්පූර්ණ එකේ වර්ගය. එතකොට x වර්ගය හැදෙනවා. මේ දෙන්නගේ ගුණිතයේ දෙගුණේ ධන 4යි x හැදෙනවා. එතකොට අපිට ඒ දෙක හැදෙනවද කියලා බලන්න දෙයක් නැහැ. මේ විදිහට ගත්තම අනිවාර්යෙන් මේ පද දෙක හැදෙනවා. ඊට පස්සේ තව පදයක් හැදෙනවා. මේකේ පද 3ක් හැදෙනවානේ. දෙකේ වර්ගය ධන 4ක් හැදෙනවා. එතකොට ධන 4ක් නැහැ ගානේ. එහෙනම් අපිට මේ වැඩිපුර හැදෙන ධන 4 අඩු කරන්න වෙනවා. එතකොට මේ පද දෙක හැදෙනවා මේ දීලා තියෙන ප්‍රකාශනයේ. නේද? එතකොට ගානේ තව ඍණ දෙකක් තියෙනවා. එහෙනම් මම මේ දෙකක් ගන්නවා. එතකොට ඍණ දෙකයි. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් y සමානයි x ධන 2 වර්ගය ඍණ
6 විදිහට ලියන්න පුළුවන්. මේ ආකාරයට ලියන්න පුළුවන්. right. දැන් අපිට පුළුවන් මේක තර්ක කරන්න. එතකොට මේ තර්කය කියන එක ඉතාම වැදගත්. මේක හරියටම තියෙන්න ඕන. right. එතකොට දැන් මට ඕන මෙන්න මේ y තියෙන්නේ කොහෙද කියන එක හොයාගන්න. එතකොට අපි තර්කයට ගන්නේ මෙතන විචල්්‍ය. විචල්්‍ය අඩංගු පදේ මේක. මෙයා තමයි අපි හිර කරලා අල්ලගන්නේ. මොකද මේක අපිට නිදහසේ තියන්න බෑ. එතකොට මෙයාට එක එක අගයන් දානකොට මේ ශ්‍රිතයේ අගය වෙනස් වෙනවා. එතකොට අපි මෙයාගෙන් තමයි මේ ප්‍රකාශනය කොහෙද තියෙන්නේ කියන එක හොයාගන්නේ. right. එතකොට අපිට කියන්න පුළුවන් මෙතන මේක පූර්ණ වර්ගයක්. එහෙනම් x ධන 2 වර්ගය. x ධන 2 වර්ගය ගත්තොත් මේක විශාලයි බිඳුවයි නේ. ධන. ඒ වගේම මේක සමානයි බිඳුවයි කියන අවස්ථාවත් අපිට ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් නේද? මොකද හේතුව දැන් මෙතන x ට ඍණ 2 දැම්මොත් x ට ඍණ 2 දැම්මොත් මේක සමානයි බිඳුව වෙනවා නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක විශාල හෝ සමානයි බිඳුවයි. එතකොට අපි මේ මැත්ස් වලදී මේ කොතනක හෝ සමාන අවස්ථාවක් තියෙනවා නම් අපිට විශාල හෝ සමානයි කියන අවස්ථාවක් තියෙනවා නම් අපි ඒ සමාන අවස්ථාව වෙනම දක්වනවා. සමාන අවස්ථාව මොකක්ද කියන අවස්ථාව දක්වන්න ඕනේ. එහෙනම් මට කියන්න පුළුවන් මේක සමාන අවස්ථාව ආවේ x සමානයි ඍණ 2 දී නේද? එහෙනම් මම කියනවා x සමානයි ඍණ 2 විට x සමානයි ඍණ 2 විට සමාන අවස්ථාව ලැබේ. සමාන අවස්ථාව ලැබේ. x සමානයි ඍණ 2 විට සමාන අවස්ථාව ලැබේ. right. මට ඕන මෙතන y හොයාගන්න. එහෙනම් y හොයාගන්න මේ පදේ අපි ළඟ තියෙනවා. එහෙනම් තව මෙයා හදලා ගන්න ඕන. එහෙනම් මේකෙන් 6ක් අඩු වෙන්න ඕන. අපි දන්නවා අසමානතාවයක් වෙනස් වෙන්නේ ධන සංඛ්‍යාවකින් වැඩි වෙලා හෝ ධන සංඛ්‍යාවකින් බෙදිලා එහෙම මොනවත් වෙලා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ඍණ සංඛ්‍යාවකින් ගුණ වෙලා හෝ ඍණ සංඛ්‍යාවකින් බෙදිලා. එතකොට ඉලක්කමක් එකතු කරලා අඩු කරා කියලා සමානතාවයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මම මේ දෙපැත්තෙන්ම 6ක් අඩු කරනවා. එතකොට අපිට එනවා x ධන 2 වර්ගය ඍණ 6 විශාල හෝ සමාන අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාවක් එකතු කරලා අඩු කරා කියලා බිංදුව ඍණ 6. එහෙමනම් මේ අපි හදලා ගත්තේ කවුද? අපි හදලා ගත්තේ y. එහෙමනම් මට ලියන්න පුළුවන් y විශාල හෝ සමානයි ඍණ 6යි. මෙන්න අපි තර්ක කරා. y විශාල හෝ සමානයි ඍණ 6යි. දැන් මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? මෙතන මේ දීලා තියෙන්නේ. මෙතන තේරුම මොකද්ද? y කියනගේ ඍණ 6ට වඩා වැඩි කියලා නේ. y කියනගේ හැම වෙලාවෙම ඍණ 6ට වඩා වැඩි. වැඩි කීය දක්වාද කියලා අපිට තියෙනවද? නෑ. අපිට එහෙම සඳහනක් නෑ. ඍණ 6ට වඩා වැඩි. අපි දන්නේ නෑ. ඍණ 7ට වඩා අඩුයිද එහෙම මොනවත් එහෙම දෙයක් කියලා නෑ. මේ පැත්ත අඩු පැත්තක් ගැන කියලා නෑ. ඍණ 6ට වඩා වැඩි කියන එක නම් පැහැදිලි. එතකොට ඍණ 6 කියන අය කියන්නේ y ගේ මොන අගයද? y ට ගන්න පුළුවන් මොන අගයද? ඍණ 6 කියන්නේ ඍණ 6 කියන්නේ y ට ගන්න පුළුවන් අවම අගය නේද? එහෙමනම් y ගේ අවම අගය අපිට පැහැදිලි ඍණ 6 කියලා. උපරිම අගයක් ඒ වගේ දෙයක් අපිට පැහැදිලි කාර්යයක් නෑ. ඒ වගේ දෙයක් කියන්න බෑ. මෙතනින් පැහැදිලි වෙන්නේ y ගේ අවම අගය ඍණ 6 කියන එක. right. එහෙමනම් මට ලියන්න පුළුවන් y අවම කියලා මේ වගේ පොඩි වැඩ දෙනවා. සමානයි ඍණ 6. එහෙනම් y ගේ අඩුම අගය ඍණ 6. එහෙමනම් මෙයාට තියෙන උපරිම ලක්ෂයක්ද අවම ලක්ෂයක්ද? අවම ලක්ෂයක් නේද? උපරිමය කියන්නේ සඳහනක් නෑ. එතකොට මෙයාට තියෙන අවම ලක්ෂයක් තියෙනවා. එහෙමනම් මට කියන්න පුළුවන් අවම ලක්ෂය. අවම ලක්ෂය අපිට එනවා x සමානයි කීයදද මේ සමාන අවස්ථාව ආවේ? මේකේ සමාන අවස්ථාවනේ ගත්තේ ඍණ 6 නේද? එතකොට අපි සමාන අවස්ථාව එන්නේ x සමානයි කීයදද කියන එක කියලා තියෙන්නේ. x සමානයි ඍණ 2 දී තමයි සමාන අවස්ථාව වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් අවම ලක්ෂය ඍණ 2 දී ඍණ 6යි. මෙන්න අවම ලක්ෂය. මේකට තියෙන අවම ලක්ෂය මේක. හරි නේද? දැන් අපිට ඔන්න ප්‍රස්ථාරය දෙක ගන්න පුළුවන්. හරි. අපි බලමු ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය කොහොමද දෙන්නේ කියන එක. right. අපි හදලා ගමු. එතකොට අපිට අවම ලක්ෂය හොයා ගන්න පුළුවන් වුණා ඍණ 2 දී ඍණ 6යි කියලා.
xy. එතකොට අපිට අවම ලක්ෂයක් ආවා x සමානයි ඍණ 2දී. ඍණ 2දී y සමානයි ඍණ 6යි කියලා. ඍණ 6යි. එතකොට මෙන්න මේ ලක්ෂය තමයි අවම ලක්ෂය. දැන් මේ ප්‍රස්ථාර අඳිනකොට අපිට ප්‍රස්ථාර කොලයක් හම්බෙන්නේ නැහැ විභාගෙට. අපිට ප්‍රස්ථාර කොලයක අඳින්න කියලා නැහැ ගන්න. එතකොට මේගොල්ලෝ කියන්නේ දල ප්‍රස්ථාර අඳින්න කියලා. එතකොට දල ප්‍රස්ථාර අපි අඳින්නේ. එතකොට මේකේ තියෙන පැත්ත ඒ දේවල් තමයි අපි බලන්නේ. එතකොට මේ දුරවල් දැන් ළමයි හුඟක් කියලා මේක ඍණ 6 කියවම ඍණ 1 ඍණ 2 ඍණ 3 එහෙම ලියන්නේ. එහෙම ලියන්න අවස්ථාවක් නැහැ. මේ ලක්ෂය විතරක් අපි නිරූපණය කරන්න හොඳටම ඇති. එතකොට මෙන්න මෙයාට තියෙන අවමයක්. එහෙමනම් අවම ලක්ෂ්‍යාවේ මේ යන්නේ. එහෙමනම් මට මේ තියෙන දත් අනුව කියන්න පුළුවන් මෙන්න මේ කතන්දරේ කියන්න පුළුවන්. අවමයක් තියෙනවා. එතනින් එහාට මට කියන්න හැකියාවක් නැහැ. එතනින් එහාට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ කියන්නේ මේ විදිහට කියලා අපි ඕලෙවල් වල ප්‍රස්ථාරවල සහ වර්ග සමීකරණේ ප්‍රස්ථාරේ දැනුම අනුව. එතකොට ඒක මේකට වළංගු වෙන්නේ නැහැ. ඒක අපි එහෙම කිව්වා කියලා අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. right. එතකොට මම කිව්වා මේ ප්‍රස්ථාරයක් අඳිනකොට ප්‍රස්ථාරයේ ධනානන්තයේ සිට ඍණානන්තය දක්වාම අපි අඳින්න ඕන. මේගොල්ලෝ පරාසයක් දීලා නැත්නම්. එතකොට මෙතන පරාසයක් සඳහන් නැහැ x මේ පරාසය තුල අඳින්න කියලා. එහෙමනම් අපි මේ ප්‍රස්ථාරයේ ධන අනන්තයේ සිට ඍණ අනන්තය දක්වාම අඳින්න ඕන. හරි. එතකොට කොහොමද දෙන්නේ ප්‍රස්ථාරය? මේක ධන අනන්තයේ සිට ඍණ අනන්තය දක්වා ඇඳුත් එහෙම. එතකොට අපිට එනවා මේක තර්ක කරන්න ඕනේ නේද? දැන් අපිට පුළුවන් ඕනම අගයක් දාලා තර්ක කරන්න. මට x සමානයි 2ේදී y කීයද කියලා වුණා. මට පුළුවන් මේකට x සමානයි 2 දාලා y අගේ හොයාගන්න. x සමානයි 5ේදී y වුණා නම් x 5 දාලා y හොයන්න පුළුවන්. එතකොට මේ ලක්ෂය එනවා. දැන් මට ඕන මේක x අනන්තයේදී y කීයද කියලා හොයන්න. සහ x ඍණ අනන්තයේදී y කීයද කියලා හොයාගන්න ඕන. right. එතකොට අපිට මෙයාට අනන්ත දාලා හොයන්න වෙනවා. හොයලා ගමු. හරි. එතකොට අනන්තයේ කියන සංඛ්‍යාව ගැන අපිට අදහසක් තියෙනවා දාලා අදහසක්. right. අපි එහෙමනම් ඒ අගේ දාලා බලමු. හරි. එතකොට ඒත් එක්කම දැන් මෙතන තව ගැටලුවක් තියෙනවා. මම ඒකත් කියන්නම්. මේක එතෙන්දී එන දෙයක් නෙවෙයි. දැන් මේකේ x ගේ පවතින් නැතිව කියන්නේ නැහැ. x ගේ පවතින් නැතිව කියන්නේ මේ ප්‍රස්ථාරයේ යට බිඳුවක් තියනවා කියන තිබ්බොත් x අපිට ඒව ගන්න බෑ. ඒතකොට මේකේ යට බිඳුවක් තියනවා කියන්නේ නැහැ. මොකද x වල පද යට නැති නිසා. ඒතකොට වර්ග සමීකරණයකදී අපිට ඒ වගේ දෙයක් තර්ක කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට මේක සරලව ගන්න තියෙන අපිට අනන්ත විතරයි කතා කරන්න තියෙන්නේ. හරි. එහෙමනම් මම සමීකරණය ආපහු ගන්නවා. දැන් අනන්ත සාකච්ඡා කරන්න ඕනේ. එහෙමනම් මම ගන්නවා y සමානයි x වර්ගය ධන 4x ඍණ 2. හරි. දැන් මම මේකට අනන්තය ආදේශ කරලා බලනවා. ඒතකොට අනන්තය ආදේශ කරනකොට අපි දන්නවා අනන්තය අර්ථ දැක්වෙන්නේ නැති අගයක්. අනන්තය කියන්නේ වචනයක් විතරයි. ඉතා විශාල සංඛ්‍යාවක් කියන වචනේ. අපිට හිතා ගන්නත් බැරි තරම් ලොකු සංඛ්‍යාවක් කියන වචනේ විතරයි අනන්තය කියලා අපි කියන්නේ. එතකොට මේකට අනන්තය ආදේශ කරලා අනන්තය සමානයි කියලා දාන්න බෑ. මොකද මේක අර්ථ දැක්වෙන්නේ නැති අගයක්. ඒ නිසා අපි කියනවා අනන්තයට ළඟා වෙනකොට. ඉතා විශාල සංඛ්‍යාවකට ළඟා වෙනකොට කියන එක තමයි අපි ගන්නෙ. right. එහෙමනම් මම ගන්නවා x ආසන්නයි අනන්තයට. අනන්තය කියන්නේ මේක ඇල්ෆා. අනන්තය ගත්තා පස්සේ මේ දෙපැත්ත පොඩ්ඩක් මෙහෙම වැහිලා තියෙන්නේ. එහෙමනම් x ආසන්නයි අනන්තයට. y කොහෙටද යන්නේ කියන එක හොයලා බලන්න. y ළඟා වෙනවා. මෙතෙන්ට අනන්තය දැම්මොත් අනන්තේ වර්ගේ. ඊටා විශාල සංඛ්‍යාවක වර්ගයත් ඊටා විශාල සංඛ්‍යාවක් නේද? එහෙමනම් මේක අනන්තයක් කියන්නේ. එතකොට මේක 4 අනන්තයෙන් වැඩි වුණොත් අනන්තය 4ක් කියන්නේ. ඒත් ඊටා විශාල සංඛ්‍යාවක් නේ. එතකොට ධන එතනත් දෙන්නේ ඊටා විශාල සංඛ්‍යාවක්. ඍණ 2ක් තියෙනවා. එහෙමනම් y කියන කෙනා ළඟා වෙනවා. අනන්තයයි අනන්තයයි එකතු වුණොත් එimhe ඊටා විශාල සංඛ්‍යාවක් තවත් ඊටා විශාල සංඛ්‍යාවකට එකතු වුණොත් අපිට ඒකත් කියන්න පුළුවන් ඒත් දෙන්නේ ඊටා විශාල සංඛ්‍යාවක්. එහෙමනම් මෙතන එන්නේ ඊටා විශාල සංඛ්‍යාවක්. ඒකෙන් දෙකක් අඩු වුණා කියන එක නම් අපිට සලකන්න තරම් අගයක් නෙවෙයි නේ. එහෙමනම් අපිට මෙතන හැදෙන්නේ ඊටා විශාල සංඛ්‍යාවක් y ආසන්නයි අනන්තයයි. ගැටලුවක් නැහැ. හරිනේ. right. දැන් එතකොට ඔය අපි හොයාගත්ත x අනන්තයේදී ඒ වගේම ඍණ අනන්තය ආදේශ කරලා බලන්නත් පුළුවන්. එතකොට අපි x ට ඍණ අනන්තය දැම්මොත් x ළඟා වෙනවා ඍණ අනන්තයට. එතකොට ඍණ අනන්තය දැම්මොත් y කොහෙටද යන්නේ? y ළඟා වෙන්නේ කොහෙද? ඍණ අනන්තයේ වර්ගය ඕනම සංඛ්‍යාවක වර්ගය දන්නනේ නේද? එහෙමනම් ධන අනන්තය. ඍණ අනන්තය 4න් වැඩි වුණොත් එතකොට එතනින් ඉන්නේ ඍණ ඊටා විශාල සංඛ්‍යාවක් නේද? ඍණ 2. දැන් මොකද වෙන්නේ? දැන් මේ අනන්තයට මේ අනන්තෙත් කැපිලා යනවා. එහෙමද? එහෙම කැපෙන්න පුළුවන් මේ දෙන්නගේ පද දෙක සමාන නම්. මේ දෙන්න සමානද?
අනන්තයේ වර්ගයයි අනන්තයේ 4න් වැඩි වුණාම එනාගේ සමානද? අපි දන්නවද? නෑ. මේ වචනයක් ලියලා තියෙන්නේ. ඊටා විශාල සංඛ්‍යාවක් මේකත් ඊටා විශාල සංඛ්‍යාවක්. එතකොට මේ දෙකෙන් කවුද විශාල අඩු කරන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. එතකොට මෙන්න අපිට තවත් මැත්ස් වල අර්ථ නොදැක්කෙන අවස්ථාවක් ආවා. අනන්තයෙන් අනන්තයක් අඩු කරාම එනාගේ අපි දන්නේ නැහැ. එතකොට මේවා ඉන්න බෑ අපිට මැත්ස් වල සුළු. අපි මෙයාගේ අගය දන්නේ නැහැ. එතකොට මේ වගේ තැන් ආවොත් එතනිනුත් අපි බේරලා යන්න ඕනේ. හරි. එතකොට අපි අනන්ත තර්ක කරන්න මේ රටාව ගන්නෙ නැහැ. මේක වැරදි. එතකොට මේක ගැන මම විශේෂයෙන් හඳුන්වන්නේ මොකද අපිට අනන්ත තර්ක කිරීම කියන එක වර්ග සමීකරණයක ප්‍රස්තාරයන් දීම කියන එක මේ පාඩමට විතරයි අදාළ. එතකොට අනන්ත තර්ක කිරීම කියන එක මේ පාඩමට විතරක් අදාළ දෙයක් නෙවෙයි. අනන්තයේ තර්ක කිරීම කියන එක අපිට පාඩම් ගණනාවකට එනවා. ප්‍රස්තාර අඳින පාඩම් අපි කීපයක් කතා කරනවා. දැන් අපි තව ටික දවසින් කතා කරනවා අවකලනය. එතකොට අවකලනයේ ප්‍රස්තාර තව තියෙනවා. එතකොට ඒ වගේත් අපි අනන්ත කතා කරන්න ඕනේ. ඒවට වෙනම ලකුණු හම්බ වෙනවා. right. එහෙනම් මේක වැරදි. මේක වැරදිින්ට හේතුව ඔයගොල්ලන්ට තේරෙනවා. මේ තර්කය හරි. මෙතනින් අපිට තර්කයකට එන්න බෑ. මේකට මේ කපලයින් කරන්න බෑ. ඒතකොට අපි මෙතන අගය දන්නේ නැහැ. එහෙනම් මෙතනින් අපි ගිහිල්ලා නවතිනවා. මෙතනින් කරගන්න දෙයක් නැහැ. එතකොට අපිට ඍණානාන්තයේදී කොයිද ඉන්නේ කියන එක හොයාගන්න බැරි වෙනවා. හරි. එහෙනම් අපි බලමු මේක අනන්තයේ තර්ක කිරීම නිවැරදිව ගන්නෙ කොහොමද කියන එක. right. එතකොට අපි මුලදී කතා කරලා තිනවා අපි ඔය තාත්වික සංඛ්‍යා මේ වගේ පාඩම් වලදී කතා කරලා තිනවා ගොඩක් ඒ වගේදී අපි මෙහෙම දෙයක්. මොකද්ද? ඕනම සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුනොත් ඕනම සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුනොත් මෙයා ළඟා වෙන්නේ බිඳුවට. නේද? මේක බිඳුවට ළඟා වෙනවා කියන දේ අපි කතා කරලා තිනවා. ඕනම සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුනොත් මේ සංඛ්‍යාව බිඳුවට ළඟා වෙනවා කියලා. right. මෙන්න මේ තර්කය තමයි අපි මෙතනින් එහාට ගන්න. හරි. එහෙමනම් අපි ප්‍රස්තාරය ගමු. තර්ක කරන්න. right. එහෙනම් මම ගන්නවා y සමානයි x වර්ගයේ ධන 4x ඍණ 2 අපි ප්‍රස්තාරය. හරි. එහෙමනම් මම මේක අනන්ත තර්ක කරන්න ගන්නවා. මෙතෙන්දී අපි කරන්නේ දීලා තියෙන ශ්‍රිතේ උපරිම x බලය නැත්නම් විචල්‍යයේ උපරිම බලය පිටට ගන්නවා. යටයි උඩයි දෙකම විචල්‍යය තිබුණොත් උඩිනුත් ගන්නවා යටිනුත් ගන්නවා. දැන් මෙතන අපිට වර්ග සමීකරණ වල යටයි උඩයි දෙකම හම්බ වෙන්නේ නැහැ. උඩ විතරයි තියෙන්නේ. නේද? එහෙනම් උඩින් අපි විචල්‍යයේ උපරිම බලය පිටට ගන්නවා. එතකොට අපිට එනවා y සමානයි මට x වර්ගයක් ගන්න පුළුවන් නේ. x වර්ගය පිටට ගත්තොත් මෙතන ඉතුරුනා එකක්. x වර්ගය පිටට ගියා. එතකොට මෙතන මොකද වෙන්නේ? මෙතන පිටට ගත්තොත් x එකක් ගියා. එතකොට x වර්ගයක් ගන්න ඕනේ. x වර්ගය හදන්න නම් අපි උතන මේ වැඩේ කරනවා. එතකොට මෙතන තියෙන්නේ 4x. එතකොට 4x ගේ x වර්ගය කරන්න නම් x එකකින් වැඩි කරනවා බෙදනවා තවත් x එකකින්. මොකද අපිට වැඩි කරන්න හිතුමතේ වැඩි කරන්න බෑ. එතකොට මේ කරපු වැඩේ නිවැරදි. එතකොට මේකට මේක කැපිලා ගියාම 4x තියෙන්නේ. එතකොට මෙතනින් උඩින් 4x වර්ගය හැදෙනවා. එතකොට යට x එකක් තියෙනවා. එතකොට x වර්ගය පිටට ගත්තොත් මේ දෙන්න පිටට එනවා. එතකොට ඉතුරු වෙනවා 4 බෙදීම x එකක්. right. එහෙමනම් මෙතන අපිට x වර්ගයක් පිටට ගත්තොත් ඉතුරු වෙන්නේ 4 බෙදීම x. ආයෙ නැවත වැඩි කරලා බැලුවොත් ඔය උත්තරේ එන්න ඕන. වැඩි වුණොත් මේ දෙන්න එක x එකක් එක්කට කැපෙනවා. එතකොට 4x එනවා. වැඩේ හරියි. එතකොට ඍණ 2 දෙකත් ওই විදිහමයි. ඍණ 2ට x වර්ගයක් නැති නිසා ඍණ 2 x වර්ගයෙන් වැඩි කරා බෙදුවා. එතකොට වැඩි වුණ x වර්ගය පිටට ආවා. එතකොට ඍණ 2 බෙදීම x වර්ගය ඉතුරු වුණා ගන්න. මෙන්න x වර්ගය පිටට ගත්තා. right. දැන් අපි අනන්ත දාලා බලනවා. දැන් අපි අනන්තය දැම්මොත් එහෙම x ආසන්නයි අනන්තයට. එතකොට x ආසන්නයි අනන්තයට. එතකොට මෙතන තියෙනවා මොකද්ද? 4 බෙදීම අනන්තය වෙනවා x අනන්තය දැම්මොත්. එතකොට අපි දැන් කතා කරා ඕනම සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදුනොත් බිඳුවයි නේද? එහෙනම් මේක ළඟා වෙන්නේ බිඳුවට. මෙතන තියෙනවා 2 බෙදීම අනන්තයේ වර්ගයක්. එතකොට අනන්තයේ වර්ගයත් අනන්තයනේ. එතකොට 2 බෙදීම අනන්තය කියන්නේ මෙයා ළඟා වෙන්නේ බිඳුවට. එහෙනම් මේ දෙන්නම බිඳුවට ළඟා වෙන්නේ අනන්තය දැම්මම. එතකොට අපිට අනන්තය ආදේශ කළ බලන්න තියෙන්නේ මෙන්න මේ දෙන්න විතරයි. right. එහෙනම් අපි ආදේශ කළ බලනවා. එතකොට y කියන කෙනා ළඟා වෙනවා. y කියන සංඛ්‍යාව ළඟා වෙනවා. අනන්තය දැම්මොත් x අනන්තයේ වර්ගය ඒත් අනන්තයයි. ඒක එකකින් වැඩි වුණොත් ඒත් වෙන්නේ අනන්තයක් නේද? එහෙනම් y ළඟා වෙනවා අනන්තයට. අපිට ඒ වගේම x ආසන්නයි ඍණ අනන්තය දාලා බලන්නත් පුළුවන්. අපිට ඉස්සෙල්ලා ගැටලුව ආවේ ඍණ අනන්තයේදී. නේද? දැන් බලමු මේක එනවද නැද්ද කියන එක. එතකොට ඍණ අනන්තය දැම්මොත් අපිට ඍණ අනන්තයේ වර්ගය. ඍණ අනන්තයේ වර්ගය මොකක්ද වෙන්නේ? ඕනම ඍණ සංඛ්‍යාවක වර්ගය ධන. එහෙනම් මෙතන කියනවා ධන අනන්තය. ඒක එකකින් වැඩි වුණොත්
ධන අනන්තයමයි නේ. ඒතකොට මේ දෙන්න ළඟා වෙනවා බිඳුවට. මොකද යට අනන්තය නිසා. එහෙනම් y ළඟා වෙනවා අනන්තය. මෙන්න අනන්ත. ඒතකොට මේක ඊටම වැදගත් කොටසක්. ඒතකොට අපි ඕනම ප්‍රස්ථාරයක අනන්ත දක්වා ඒතකොට අපිට වේලවලදී අපිට සීමා කරලා නැත්නම් ප්‍රස්ථාරය අනන්ත දක්වාම අදින්න වෙනවා. ඒතකොට අපි අදින්නේ මේ රටාවට අනන්ත තර්ක කරන්නේ. මේක ඊටම වැදගත්. හරි. right. එහෙමනම් අපි අනන්ත කතා කරා. right. එහෙමනම් දැන් අපි මේක ලකුණු කරලා ගමු. ලකුණු කිරීමත් වැදගත්. ලකුණු කිරීමත් වැදගත්. දැන් බලන්න මම මෙතන ලකුණු කරා එක ආගියා x සමානයි ඍණ 2 දී y සමානයි ඍණ 6. ඒක කොහොමද ලකුණු කරේ? x අක්ෂයේ ඍණ 2 හොයාගත්තා, y අක්ෂයේ ඍණ 6 ලක්ෂ්‍ය හොයාගත්තා. එතකොට මේ දෙන්නට පොදු ලක්ෂ්‍ය තමයි ගත්තේ නේද? පොදු ලක්ෂ්‍යය ගත්තේ. එතකොට මෙතනත් එහෙමයි x අනන්තයේදී y අනන්තයයි. එතකොට x අනන්තයේ තියෙන්නේ කොහෙද? x අනන්තය කියන්නේ x අක්ෂයේ කෙලවර. මේ කෙලවර අනන්තය. y අනන්තයේ තියෙන්නේ y අක්ෂයේ කෙලවර අක්ෂය. එතකොට y අක්ෂයේ කෙලවර මෙතන. එතකොට මේ දෙන්නට පොදු කොහෙද? මේ දෙන්නට පොදු ලක්ෂ්‍ය මෙතන. එහෙනම් ප්‍රස්ථාරය යන්නේ මේ පැත්තට. යනවා. ඒක අපි ඊතලයකින් දක්වන්නේ. එන්න. එතකොට මේ ප්‍රස්ථාරය මට මේ විදිහට අඳින්න පුළුවන්. එතකොට මේ පැත්තට අඳිනකොට තවත් පොඩි ගැටලුවක් වෙනවා. මොකක්ද ආයෙත් ගැටලුව? මේක අඳිනකොට මට ගැටලුවක් එනවා. දැන් මේ රේඛාව යන්නේ මෙතන යටින්ද y ගේ ඍණාංගයකින්ද ගැටෙන්නේ? නැත්නම් බිඳුවෙන්ද උඩින්ද කියන එක. දැනගන්න. එහෙනම් ඒකත් මම හොයලා ගන්න වෙනවා ප්‍රස්ථාරයට. එහෙමනම් මට ඒක හොයන්න කරන්න පුළුවන් මොකද්ද? මේ රේඛාවේ නම y අක්ෂයේ නම මොකද්ද? x සමානයි බිඳුව රේඛාව. මේකේ හැමතැනම x අගේ බිඳුවයි. එහෙනම් x සමානයි බිඳුව ආදේශ කරොත් අපිට y කණ්ඩායමකින් හොයා ගන්න පුළුවන්. කැපිලා යන තැන. එහෙමනම් මම මේ සමීකරණයට දානවා x සමානයි බිඳුව. x සමානයි බිඳුව දැම්මොත් අපිට එනවා y සමානයි බිඳුව දැම්මොත් බිඳුවයි බිඳුවයි. එහෙනම් y ගේ අගය ඍණ 2යි. එහෙනම් x සමානයි බිඳුවේදී y ඍණ 2යි. අපි එහෙනම් ඒ යගේ ගමු. එතකොට මේක යන්නේ යටි. එතකොට අපි මේ ලක්ෂ්‍යය ලකුණු කරලා අඳින්න ගන්නෑ. මෙතන ඉඳන් සමාන කොටස් කීපයක් ඇඳලා එහෙනම් මෙතන සමාන කොටස් තුනකට බෙදෙන්නේ මේ ලක්ෂ්‍ය හරහා යන්න ඕනේ. එහෙම අඳින්නේ නැහැ. එතකොට අපේ හැඩය අපිට හරියට මැද ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක යටින් කැපෙන විදිහට ඇඳලා ඒ තැන අපි දා ගන්නවා ඍණ 2යි කියලා. right. එහෙමනම් මට ප්‍රස්ථාරය අඳින්න ගන්න පුළුවන්. මේ විදිහට මම ගන්නවා. මෙන්න අනන්තය දක්වා යනවා. එතකොට අනිත් පැත්ත කොහොමද එන්නේ? එතකොට මේ කැපුණ ලක්ෂ්‍ය ඍණ 2. මේක ඍණ 2. දැන් අපිට බැලු බැලමටම තියෙනවා මෙතන ඉඳන් මෙතන ඍණ 2යි මෙතන ඉඳන් මෙතන ඍණ 6යි. එතකොට බලන්නකෝ මේක මේ පරිමාණයට ගත්තොත් වැරදි නේද? එතකොට මේකේ පරිමාණයක් බලන්නේ නැහැ. හැබැයි හැඩේ බලනවා. හැඩේ ඒ ආකාරයෙන් තියෙන්න ඕන ප්‍රස්ථාරය. තේරෙනවද? එතකොට අපි ප්‍රස්ථාර පොලේ කේව ලකුණු කරලා ගත්තොත් අපිට හරි. නැත්තම් මේක ඍණ 2 කියන ලක්ෂ්‍යය යටින් ලකුණු වෙලා තියෙනවා නම් මේ දුර ඉච්චර සැලකීමක් කරන්නේ ලකුණු හම්බ වෙනවා අපිට. හරි. නැත්තම් ළමයි සමහර අය අඳින ප්‍රස්ථාරේ ඍණ 2 මෙතෙන් ලකුණු කරලා ප්‍රස්ථාරය ඔහොම ගිහිල්ලා ආයෙ ඔහොම ඇද කරලා ඇඳලා. ඒතකොට වැරදි ප්‍රස්ථාරය. හරි. right. එහෙනම් ඊළඟ පැත්ත. අනිත් පැත්ත අපි ගන්න පුළුවන් x ඍණ අනන්තයේදී. x ඍණ අනන්තය කියන්නේ x අක්ෂයේ මේ කෙලවර. ඒතකොට y යගේ y ධන අනන්තයයි. ඒතකොට y අනන්තය කියන්නේ මේ උඩ. එහෙනම් මේ දෙකටම පොදු කියන්නේ මේ පැත්තනේ. එහෙනම් ප්‍රස්ථාරයේ ඔය හැඩයටම මෙහෙට එනවා. එතකොට අනන්තය දක්වා අපි තර්ක කරලා තියෙන නිසා මේ විදිහට ඊතලයක් දානවා. හේතුව දිගටම මේ ප්‍රස්ථාරය ওই විදිහට යනවා කියන එක. ඒක අපි තර්ක කරලා තියෙන්නේ. අපි O level වලදී මේ වගේ ඊතලයක් දැම්මේ නැහැ. මොකද අපි නිශ්චිත අගයන් කීපයක් පරාසයක් තුල ලකුණු කළා 30ක් විතරයි තිබ්බේ. 30ක් විතරයි තිබ්බේ. right. එහෙමනම් මෙන්න ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරයේදී අපි තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තියෙනවා. මොකද විභාගයේදී ප්‍රස්ථාරයක් ඇඳනම බලන කෙනාට නිදහසක් දීලා තියෙනවා ලකුණු 5ක් දෙන්න හැඩයට. ප්‍රස්ථාරයේ හැඩයට. එතකොට මේ හැඩය කියලා තීරණය වෙන්නේ ඕගොල්ලෝ අඳින විදිහ. එතකොට සමහර ළමයි කරනවා මෙහෙම. සමහර ළමයි කරනවා මේ ප්‍රස්ථාරයේ යටම කොටස මේ විදිහට මෙහෙම රවුන්ඩ් කරලා ගන්නවා. ඊට පස්සේ හූල තියෙන මෙහෙම අඳිනවා රේඛා දෙකක් මෙහෙම. හූල තියෙන අඳින්නේ. ඉරිදා. එතකොට ඒක හරියද? ඒක නිවැරදිද? ඒක හරියන්නේ නැහැ. මොකද හේතුව මෙතනින් එහාට ප්‍රස්ථාරයේ සමීකරණේ සරල රේඛාවක ආකාරය නැහැ. මෙතනින් එහාටත් තියෙන මේ වර්ග සමීකරණ ප්‍රස්ථාරයමයි. එතකොට මේ විදිහට ඊතලකින් අඳින්න බෑ අපිට. සමහර ළමයි අඳිනවා මේ රේඛා දෙක මෙහෙම දාලා මෙහෙම. එතකොට මෙතන තුඩක් තියෙනවා. තුඩක් තියෙන විදිහක් නැහැ. මාපාංක සමාන්තර ප්‍රස්ථාර වල නම් එහෙම වෙනවා. මේ වගේ හිමෙන් විදිහක් නැහැ. එතකොට මේක සුමඩව තියෙන්න ඕනේ. මේ හැරිලා ගිය ආකාරය තියෙන්න ඕනේ.
right එහෙනම් මේ තමයි අපේ ප්‍රස්ථාරය. ඊළඟ මේක අර්ධ වෘත්ත වලින් අඳින්නත් එපා. තේරෙනවද? මේ වගේ හරියටම රවුම් වෘත්තයකින් වගේ එන්නේ එහෙම අඳින්න එපා. එහෙම යන්නේ නැහැ. වර්ග සමීකරණ ප්‍රස්ථාරයනේ මේ විදිහට මේ හැඩේ ඉන්න විදිහට එන්නේ මෙහෙම. මේ වගේ උපරිම තියෙනවා, අවම තියෙනවා මේ විදිහට එනවා. එතකොට මේ හැඩේ ඉන්න අඳින්න. හරි. එහෙනම් මේ තමයි අපේ සම්පූර්ණ ප්‍රස්ථාරය. සම්පූර්ණ ප්‍රස්ථාරයක් අපි ඇඳලා ඉවර කරේ. right. එතකොට මෙතෙන්දි තර්ක කළ යුතු දේවල් කීපයක් තියෙනවා. එහෙනම් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් මේක තමයි අපේ රටාව. මේ තමයි අපේ රටාව. ප්‍රස්ථාරයන්දී. right. එතකොට මේ ප්‍රස්ථාරයේදී දැන් ළමයි ඊළඟට උත්සාහ කරන දේ තමයි මෙතන x අක්ෂයේ කැපුණු තැන ලකුණු කරන්න. අපි x අක්ෂයේ කැපුණු තැන ලකුණු කරන්නේ නැහැ. මොකද අපි අඳින්නේ ශ්‍රිතවල ප්‍රස්ථාර. අපිට මතකයි ඔයගොල්ලොන්ට මතකයි මුලම අපි කතා කරලා තියෙන පාඩමක් ශ්‍රිත කියලා. එතකොට අපි මැත්ස් වල හුඟක් කරලා කතා කරන්නේ ශ්‍රිත ගැන. එතකොට ශ්‍රිත එක y අක්ෂයේ කැපෙන්නේ එක තැනකින්. නේද? x අක්ෂයේ දැන් ගොඩකින් කැපෙන්න පුළුවන්. එතකොට ඒ කැපෙන හැම ලක්ෂයක්ම හොයන්නේ නැහැ. ඒව හොයාගන්න එක අපිට ලේසි නෑ. එතකොට අපි y කැපෙන තැන විතරක් හොයනවා. y කැපෙන්නේ එක තැනකින් විතරයි. ඒක අපිට x සමානයි බිඳුව දැම්ම වෙලාව ගමම අපිට ටක් ගාලා හොයනවා. හරි. එහෙනම් මේ අපි ගත්තේ ප්‍රස්ථාරයක් අඳින සාධාරණ ක්‍රමය. මේ ක්‍රමයට අපිට ලකුණු තියෙනවා. මෙතන අපිට තර්ක ගොඩක් තිබුණා. ප්‍රස්ථාරය අපි වර්ග පූර්ණය කරා. වර්ග පූර්ණයෙන් අපි උපරිම හෝ ආම ලක්ෂ්‍ය හොයා ගන්නවා. ඒකට වෙනම ලකුණු වෙනවා. ඊළඟට අපි මෙයාගේ මොකද විතරේ අනන්ත කතා කරන්න අපි කරපු දේ x වල උපරිම බලය පිටට අරගෙන ඊට පස්සේ එතනින් අපි අනන්ත තර්ක කරලා අනන්ත හොයලා ගත්තා. ඒ වගේම y අක්ෂය කැපෙන දා හොයලා ගත්තා. මොකද y අක්ෂය කැපෙන දා හොයන්න නැතුව අපිට මේක අඳින්නත් හැකියාවක් නැහැ. මොකද මේක කොතනින්ද යන්නේ කියන එක ගැන අපිට අදහසක් නැහැ. දැන් ප්‍රස්ථාරය අපි කියමුකෝ මේ සම්පූර්ණයෙන් මෙතනින් ආවා කියලා. ආවනේ. එතකොට අපිට අඳින්න පුළුවන් නිදහසේ. මොකද මේක ආයෙ මෙහින් කැපෙන්නේ නැහැ නේ, යටින් කැපෙන්නේ නැහැ නේ. ඔය හැඩේද යන්නේ. නේද? ඒ නිසා. හරි. මෙන්න එහෙමනම් අපි පළවෙනි ප්‍රස්ථාරය ඇඳලා. right. අපි බලමු තව ප්‍රස්ථාරයක්. තව උදාහරණයක් ගමු. දැන් මේ ගන්න උදාහරණය දැන් අපි දන්නවා දැන් මෙන්න ප්‍රස්ථාරයක් අඳින්න අපි තර්කයේ ඔක්කොම දන්නවා. එහෙමනම් දැන් දෙවෙනි උදාහරණය ඔයගොල්ලොන්ට මම අඳින්න දේ බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේක නවත්තලා ඊළඟට බලන්න ප්‍රස්ථාරය තනියම ඇඳගෙන. ඇඳලා ඊට පස්සේ බලන්න right හරිද? මගේ තර්ක ටික හරිද? අවශ්‍ය තැන්වල ඒ දේවල් ආවද? යෙදුනද? මොන හරි අඩුපාඩු තියෙනවද කියන එක ඊට පස්සේ බලාගෙන ඉන්න. හරිද? right. එහෙනම් අපි තව උදාහරණයක් ගමු. ලියන්න y සමානයි ඊළඟට දෙවෙනි ප්‍රස්ථාරයේ y සමානයි x වර්ගය ඍණ 6x ධන 15. y සමානයි x වර්ගය ඍණ 6x ධන 15. right. දැන් මේක නවත්තුවා වීඩියෝ එක. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ තනියම අඳිනවා. ඊට පස්සේ ඇඳලා ඉවරලා තමයි බලන්නේ මේක හරිද වැරදිද කියන එක. හරි අපි ඇඳගෙන යන්න ගමු. එහෙනම් අපි මේකදී කරන දේ වර්ග සමීකරණ ප්‍රස්ථාරයක්. එහෙනම් අපි වර්ග සමීකරණ ප්‍රස්ථාරයක අපි මුලින්ම කරන දේ මොකද්ද? මෙයාගේ මේක වර්ග පූර්ණය කළා උපරිමයක්ද අවමයක්ද තියෙන්නේ කොතනදී ලක්ෂ්‍ය තියෙන්නේ කියන එක හොයලා ගන්නවා නේ. right. එහෙනම් මට මේක වර්ග පූර්ණය කරන්න y සමානයි x මැද පදේ භාගය. මැද පදේ තියෙන ඍණ 6 භාගය ඍණ 3යි. x ඍණ 3 වර්ගය. ඒතකොට අපිට ආයේ බලන්න දෙයක් නැහැ. මේක වර්ගනොත් මේ පද දෙක හැදෙනවා. නේද? ඒ දෙක හැදෙනවනේ. මේ වැඩිපුර එන්නේ ඍණ 3 වර්ගය. ඒක අඩු කරන්න ඕන. ඍණ 3 වර්ගයේ ධන 9ක් එනවා. ඒක අඩු කරා ඍණ 9යි. ධන 15ක් තියෙනවා. හරි. එහෙනම් අපිට මේ කියනවා y සමානයි x ඍණ 3 වර්ගය ධන 6යි. x ඍණ 3 වර්ගය ධන 6යි. දැන් එහෙනම් අපිට මේක තර්ක කරන්න ගන්න පුළුවන්. ඒතකොට අපි කිව්වා තර්ක කිරීමේදී මෙයාගේ විචල්්‍යයේ තියෙන පදේ තමයි අපි මුලින්ම අල්ලගන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් x ඍණ 3 වර්ගය. x ඍණ 3 වර්ගය ගත්තොත් මේක විශාල හෝ සමානයි බිඳුවයි නේ. ඒතර අපි විශාල හෝ සමානයි දැම්මනම් සමාන අවස්ථාව ආවේ මොන අවස්ථාවේදී කියන එක ලියනවා. එහෙනම් මට කියන්න පුළුවන් x සමානයි කීයේද සමාන අවස්ථාව වෙන්නේ? x 3 දැම්මොත් 3 ඍණ 3 බිඳුවයි නේ. එහෙනම් x සමානයි 3 විට
සමාන අවස්ථාව ලැබේ. සමාන අවස්ථාව ලැබේ. මෙන්න අපි සමාන අවස්ථාව වෙන අගේ ගත්තා. right. ඊළඟට මේකට 6ක් එකතු වෙලා තියෙනවා නේද? එහෙනම් අපි මේක දෙපැත්තටම 6ක් එකතු කරනවා. එතකොට අපිට මේක ලියන්න x ඍණ 3 වර්ගය ධන 6 විශාල හෝ සමානයි බිඳුවට 6ක් එකතු වුණාම 6යි. මේක අපි ගන්න හේතුව මෙන්න මේ අගේ හදා ගන්න ඕනේ. එතකොට තමයි අපිට y කොහෙද ඉන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. මෙයාට උපරිමයට අවමයක් තියෙන්නේ කොහොමද ඒ මොන ලක්ෂයද කියන තීරණය කරන්න පුළුවන් මේක හදාගත්තොත්. ඒක හදාගන්න තමයි අපි මේ කරේ. හරි. එහෙනම් මේ අපි හදාගත්තේ y කියන අගේ. එහෙනම් මට කෙලිම y කියලා දාන්න පුළුවන්. y විශාල හෝ සමානයි 6යි. දැන් අපි මෙතනින් කියන්න ඕනේ මෙයාට උපරිමයක්ද අවමයක්ද තියෙන්නේ කියලා. ඒ ලක්ෂයත් හොයාගන්න ඕනේ. කොහොමද ආවේ? මේකෙන් බලමු. y විශාල හෝ සමානයි ඍණ 6යි. ඒ කියන්නේ තේරුම මොකද්ද? y හැම වෙලාවෙම ධන 6යි. y හැම වෙලාවෙම 6ට වඩා වැඩි වෙනවා කියන එක නේ. 6ට වඩා වැඩි. ඒතකොට 6 කියන්නේ y මොනවා කියද? y ට ගන්න පුළුවන්. y ට ගන්න පුළුවන් අඩුම අගේ තමයි 6 නේද? විශාල හෝ සමානයිනේ. 6ට වඩා වැඩි. ඒතකොට සමාන අවස්ථාව තමයි y ට ගන්න පුළුවන් අවම අගේ. එහෙමනම් මට මෙතනින් කියන්න පුළුවන් y අවම සමානයි 6යි. එහෙනම් අපිට අවම ලක්ෂ්‍ය හොයා ගන්න පුළුවන් නේද? එහෙනම් අපි කියනවා අවම ලක්ෂ්‍ය. අවම ලක්ෂ්‍ය අපිට x සමානයි කීයද මේ 6 ආවේ? සමාන අවස්ථාවේදී x සමානයි 3යි නේද? එහෙනම් x සමානයි 3 දී y සමානයි 6යි. මෙන්න අවම ලක්ෂ්‍ය. දැන් අපිට ගැටලුවක් නැහැ. දැන් අපිට ප්‍රස්ථාරය අඳින්න ගන්න පුළුවන්. එතකොට ප්‍රස්ථාරය අපි ලකුණු කරලා ඊට පස්සේ අපි එතනින් එහාට මේ ඉතුරු තර්ක ටික ගන්නවා. නැත්නම් අපිට ඉතුරු තර්ක අරගෙන අන්තිමට ප්‍රස්ථාරය අඳින්නත් පුළුවන්. ඒක කොහොම ගත්තත් ගැටලුවක් නැහැ. right. එහෙනම් ප්‍රස්ථාරය අඳින්න ගමු. එතකොට මේ ප්‍රස්ථාරය අඳිනකොට අපි සැලකිල්ලෙන් අඳින්න ඕන. දැන් එතකොට මෙතෙන්දී මේ ප්‍රස්ථාරයද කියන්නේ x සමානයි 3 දී y සමානයි 6යි. එතකොට x සමානයි 3යි කියන්නේ මේ පැත්තට තමයි ගිහිලා තියෙන ප්‍රස්ථාරය. වැඩිපුර තල්ලු වෙලා තියෙන්නේ. එහෙනම් මම මේ පැත්තට අක්ෂය දිගට ඇඳ ගන්නවා මේ විදිහට. එතකොට x සමානයි 3 දී y සමානයි ධන 6යි. එතකොට මේක අවම ලක්ෂයක්. එතකොට 3 දී ධන 6යි කියන්නේ මේ උඩ තියෙන ලක්ෂයක්. එතකොට මේක අවමයක් නිසා මේ විදිහට එන්නේ. මෙතනින් පහළට එන්නේ නැහැ. එහෙනම් අපි මේක මැදින් ඇඳගත්තා කියලා වාසියක් නැහැ. එතකොට යට ඇඳෙන්නේ නැහැ මොනවද? එහෙනම් මම මේක තවත් ටිකක් පහළින් අඳින්නම්. යටට ඇඳෙන්නේ නැහැ නේද? ඒ නිසා. right. xy. හරි. එහෙනම් අපිට අවම ලක්ෂ්‍ය ලකුණු කරලා ගන්න පුළුවන්. එතකොට අපිට ආවා x සමානයි 3 දී y සමානයි 6යි. එහෙනම් x සමානයි 3 දී මම මේ හරින් ගන්නවා. y සමානයි 6යි. මේක අවම ලක්ෂ්‍ය. අවමයි. අවමයි තියෙන්නේ. මේ විදිහට එනවා. එතකොට අපි දන්නවා වර්ග සමීකරණයේ ප්‍රස්ථාරය අනිවාර්යයෙන් මේ විදිහට මේ අනන්තයට යන්න ඕන නේද? ඒ වුණාට අපිට ඒක ලකුණු ගන්න නම් ඒක තර්ක කරලා පෙන්නන්න ඕන. right. එහෙනම් අපි ඊළඟට තියෙන අපිට අනන්ත තර්ක කිරීම. එතකොට අපි අනන්ත තර්ක කිරීම ගැන කතා කරා. අනන්ත තර්ක කිරීමද අපි කරන්නේ මොකද්ද? x වල උපරිම බලය පිටට අරගෙන ඊට පස්සේ අනන්ත දාලා බලනවා නේ. right. එහෙනම් අපි ගමු සමීකරණය y සමානයි x වර්ගය ඍණ 6x ධන 15. එහෙනම් x ගේ උපරිම මගේ පිටට ගන්නවා y සමානයි x වර්ගයේ පිටට ගන්න පුළුවන් නේ. x වර්ගයේ පිටට ගත්තොත් 1. එතකොට මෙතන x වර්ගය ගත්තොත් එහෙනම් අපිට ඉන්නේ ඍණ 6 බෙදීම x නේද? මොකද මේක x එකකින් වැඩි කරලා තමයි උඩ x වර්ගය හැදුවේ. එතකොට ඒ x වර්ගයේ පිටට ගියාට යට x එක ඉතුරු වෙනවා. ධන. එතකොට මෙතන 15 බෙදීම x වර්ගය. දැන් එහෙනම් අපිට අනන්ත දාන්න පුළුවන්. එහෙනම් අපිට අනන්ත දැම්මොත් x ළඟා වෙනකොට අනන්තයට සමාන දාන්න බෑනේ ළඟා වෙනවනේ නේ. එතකොට y ළඟා වෙන්නේ. y ළඟා වෙනවා. එතකොට අනන්තය දාලා බැලුවොත් එහෙනම් අපි දන්නවා යට අනන්ත වෙන පද. ඒ කියන්නේ යට x තියෙන පද ඔක්කොම බිඳු වෙනවා. එතකොට මෙතන යටට අනන්තය නිසා මෙයන් බිඳුවයි මෙයන් බිඳුවයි. මෙහෙම ලකුණු කරලා පෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. එතකොට මේ දෙකම බිඳුවයි. එහෙමනම් මෙතෙන් විතරයි වැටෙන්නේ.
එතන අනන්තයේ වර්ගය අනන්තයයි. ඒක ධන එකකින් වැඩි වුණාම එතන එන්නේ අනන්තයක් නේ. අනන්තයයි. ඊළඟට අපි දාලා බලන්න පුළුවන් x ළඟා වෙනවා ඍණ අනන්තයට. x ඍණ අනන්තයට. එතකොට y ළඟා වෙන්නේ කොහෙද? y ළඟා වෙනවා. x ට ඍණ අනන්තය දැම්මොත් එහෙම ඍණ අනන්තයේ වර්ගය ධන අනන්තයයි. ඒක එකකින් වැඩි වුණොත් ධන අනන්තයයි. මේ දෙකම බිඳු. එහෙමනම් y ළඟා වෙනවා අනන්තයට. දැන් එහෙමනම් ওই දෙක ලකුණු කරලා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා x අනන්තය කියන්නේ මේ කෙලවරේදී. x අනන්තයේදී y ඉන්නේ කොහෙද? y අනන්තයයි. එතකොට x අනන්තයේ මේ කෙලවර, y අනන්තයේ මේ කෙලවර නේ. එහෙනම් ඒ දෙන්නට පොදු ලක්ෂ්‍යය මෙහි. එහෙනම් y යන්නේ මෙහෙට. එහෙනම් අපිට මේක අදින්න පුළුවන් මේ විදිහට නේ. මේ විදිහට. x අනන්තයේදී y අනන්තයයි. ඒ වගේම x ඍණ අනන්තයේදී x ඍණ අනන්තයේ මේ කෙලවර y අනන්තයයි. y අනන්තයේ මෙහි. එහෙනම් මේ ලක්ෂ්‍ය දෙක ඒ දෙකට පොදු මෙහි. එහෙනම් ප්‍රස්ථාරය මෙහෙට යන්නේ. ඒතකොට මේ හැඩය තියෙන්නම යනවා මේ පැත්තට. ඒතකොට මට මේ පැත්ත ලකුණු කරනකොට ගැටලුවක් උන්නේ නැහැ. මේක මේ ලක්ෂයෙන් යන්නේ පහළින්ද කියලා දෙයක් නැහැ. මේ කියන්නේ උඩින්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මෙන්න ඇදලා ගත්තා. අනන්තයට තර්ක කරපු නිසා ඊතල දෙකුත් දැම්මා. අවමයක් තියෙනවා. දැන් මේ ලක්ෂයේ කැපුණු තැන හොයලා ලියනවා. එතකොට මේක හොයන්න නම් මේ රේඛාව x සමානයි බිඳුව ඒක ආදේශ කරලා ගන්න වෙනවා නේද? එහෙනම් අපි ගමු x සමානයි බිඳුවේදී y සමානයි. අපිට x බිඳුව දැම්මොත් එහෙම ප්‍රස්ථාරය මේක නේද? නැත්නම් මෙතෙන්ද බිඳුව දැම්මොත් මේ දෙකම බිඳුව y සමානයි 15යි නේ. 15යි. එහෙනම් මේ ලක්ෂ්‍ය 15. 15 කියන ලක්ෂ්‍යය තමයි. මේ එතකොට අපිට සම්පූර්ණ ලකුණු මේක ගන්න. මේක ළමයි අඳිනවා මෙන්න මේ තර්ක ටික නැහැ. මේක නැති වුණොත් මෙතන තමයි ලකුණු වැඩි ප්‍රමාණයක් නැති වෙන්නේ. ඒතකොට මේ තර්ක ටික නැතුව කෙලින්ම ළමයි මෙන්න මෙතනින් කියනවා x සමානයි 3 දී මේක බිඳුවේ නාගේදී මෙයාට තියෙන උපරිමයේ අවමේද කියන තීරණය කරනවා. ඒක තීරණය කරන්නේ මෙන්න මෙතන x ඉස්සරහා තියෙන පදේ. ඒක ඕගොල්ලෝ දන්න ඕලෙවලදී. මෙතෙන්ට ධනාංගයක් ආවොත් එහෙම අවමයක් තියෙන්නේ ඍණාංගයක් ආවොත් උපරිමයක්. ඒතකොට මෙතන දන්නවා ළමයි අවමයක් තියෙන කියලා. ඒතකොට ඒක එන්නේ මෙතන x සමානයි බිඳුවේ නාගේ ආදේශ කරාම කියන එකක් දන්නවා. එතකොට x සමානයි මේ යගේදී මෙයාට තියෙන්නේ අවමයක් කියන එක ලියනවා. එතකොට මෙන්න මේක ලියලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන මේ තර්කයට ලකුණු ගොඩක් හම්බ වෙනවා. ඒ එකක්වත් හම්බෙන්නේ නැහැ. සහ අවම ලක්ෂ්‍ය හොයපු එකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි අවම ලක්ෂ්‍ය හොයලා නැහැ? හරි තර්කයෙන් නෙමෙයි හොයලා තියෙන්නේ. එතකොට එතෙන්ටත් ලකුණු නැහැ. ඊළඟට ප්‍රස්ථාරයටත් ලකුණක් හම්බුණාට ඒකේ අවම ලක්ෂ්‍ය ලකුණු ගොඩට හම්බ වෙන්නේ නැහැ. අනන්ත කතා කරොත් ඒ විදිහට හම්බ වෙනවා. එතකොට ලකුණු ගොඩාක් මේකේ හානි වෙනවා මෙන්න මේ තර්කේ නැත්තම්. හරි. right. අපි නම් තව ප්‍රස්ථාරයකට යමු. තව ප්‍රස්ථාරයකට. මොකද මට මෙතන ප්‍රස්ථාර 6ක් ඇඳ ගැනීම මේක ඉතා අත්‍යවශ්‍යයි මේ පාඩමට අදාළව. ඒ ප්‍රස්ථාර 6 මම ඕගොල්ලෝ අඳ ගන්නවා කොහොමද? right. එතකොට අපිට හුරු වෙන්නත් එක්ක අපි අඳිමු. මම ප්‍රස්ථාර 6ම අඳින්නේ නැහැ. මම තව ප්‍රස්ථාර දෙකක් ඇඳලා ඉතුරු ටික ඕගොල්ලෝ තනියම අඳින්න ඕන. හරි. එහෙනම් ඊළඟ ප්‍රස්ථාරය ගමු. ඊළඟ ප්‍රස්ථාරය තුන්වෙනි එක. තුන්වෙනි ප්‍රස්ථාරය තුන්වෙනි ගමු y සමානයි ඍණ x වර්ගය ධන 2x ධන 3 y සමානයි ඍණ x වර්ගය ධන 2x ධන 3. හරි. දැන් තනියෙන් ප්‍රස්ථාරය අඳිනවා. ඊට පස්සේ තමයි මේක ඉතුරු ටික බලන්නේ. එතකොට ඍණාංගයක් තියෙන එක. එතකොට මේක වර්ග පූර්ණය වෙන්නේ කොහොමද? වර්ග පූර්ණය කරන්න අපිට මේ අගේ ඍණ x ගේ වර්ගය කියලා ගන්න හැකියාවක් නැහැ නේද? එහෙනම් වර්ග පූර්ණය කරද්දී අපි මොකද කරන්නේ? y සමානයි ඍණ ලකුණ පිටට අරගෙන ඉන්න ඕනේ නේද? මොකද ඍණ x ගේ වර්ගය ගත්තොත් ධන x වර්ගයක් හැදෙන්නේ. එහෙනම් මුලින්ම ඍණ ලකුණ ගන්න වෙනවා. එතකොට අපිට එනවා x වර්ගය ඍණ 2x ඍණ 3. දැන් අපිට වර්ග පූර්ණය කරන්න පුළුවන් නේද? එහෙනම් ඍණ ලකුණ මේ විදිහටම තියෙනවා. මේ කියනවා අපිට x ඍණ මැද පදේ භාගය ඍණ 2 තියෙන ඍණ 2 භාගය ඍණ 1යි. x ඍණ 1 වර්ගය මේ දෙන්න හැදෙනවා. x වර්ගයේ ඍණ 2යි x නේ වැඩිපුර හැදෙනවා ඍණ 1 වර්ගයේ ධන 1. ඒක අඩු කරා ඍණ 3. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ඍණ x ඍණ 1 වර්ගය
ඍණ 4. එහෙනම් මේ ඍණෙන් වැඩි කරොත් එහෙම මට මේ කියනවා ධන 4. 4 ඍණ x ඍණ 1 වර්ගය මෙන්න y. දැන් එතකොට මේක වර්ග පූර්ණ කරලා දැන් මෙතන ඍණ 4 ඉන්නේ ළමයි එකවරම ඍණ 4 කියලිවට කමන්නේ. ඊට පස්සේ ආයෙ මේක මෙහෙම ලියන්න නැතුව එකවරම මෙතන ඍණ 4ෙන් වැඩි කරලා මෙහෙම ගත්තට කමන්නේ. එතකොට මේක වර්ග පූර්ණ කරලා මේ අපි එනකොට තමයි ලකුණක් හම්බෙන්නේ. එක පොයින්ට් එකක් එන්නේ. එතකොට අපි ඒක හැබැයි වර්ග පූර්ණ කරා කියන එක තියෙන්න ඕන. නැත්නම් කාගේ ළඟ ඉන්න ළමයින්ගෙන් බලලා දාගත්තොත් එන්නේ ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. තේරෙනවද? වර්ග පූර්ණ කරා කියන එක පැහැදිලි වෙන්න ඕන. ඒක ඒ විදිහට එන්න හැකිතාක් කෙටි ක්‍රම වලින් සුළු කරලා ගත්තට කමන්නේ වරදින්න තියෙන්න. රයිට්. එහෙනම් මෙන්න අපි තර්ක කරන්න පුළුවන් තැනට ගෙනාවා. දැන් තර්ක කරමු. දැන් මේක ඉස්සල්ලා එක වගේම තමයි. පොඩි වෙනස් කරලා තියෙන මෙතන රින් ලකුණක් තියෙනවා නේ. එච්චරයි. හරි. එහෙනම් අපි ගමු. මම මෙතන විචල්්‍ය තියෙන පදේ තමයි පටන් ගන්නෙ. හැම වෙලාවෙම අපි කියන්නේ විචල්්‍ය තියෙන පදේනේ තර්කේ පටන් ගන්න වෙන්නේ නේ. රයිට්. එහෙනම් අපි පුළුවන් x ඍණ 1 වර්ගය. මේක වර්ග පදයක් නිසා මේක පැහැදිලිව දන්නනේ. ඒ වගේම සමානයි බිඳුවක් දෙනවා. ඒතර අපි කිව්වා සමානයි බිඳුව අපි දැම්මොත් අපි ඒක ලියන්න ඕන. එහෙනම් අපි කියනවා x සමානයි 1 විට සමාන අවස්ථාව ලැබේ. x සමානයි 1 විට සමාන අවස්ථාව ලැබේ. right. ඊළඟට මේක හතරක් එකතු වෙලා නේ මෙතන තියෙන්නේ ඍණ x ඍණ කී වර්ගය. එහෙමනම් මෙයා ඍණෙන් වැඩි කරන්න ඕන. අන්න. ඍණෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? අසමානතාවය. අපි දන්නවා ඕනම එකක් ඍණ සංඛ්‍යාවකින් වැඩි කරොත් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා නේද? ඒ කියන්නේ අපි ලිව්වොත් මෙහෙම 10 විශාලයි 2ට වඩා. ඍණෙන් වැඩි කරොත් මෙතෙන් දෙන්නේ ඍණ 10 මෙතන ඍණ 2. කවුද විශාල? ඍණ 2 නේ. ඍණ 10 කුඩයි. එහෙනම් ඍණෙන් වැඩි කරොත් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. ඒ වෙනම ඍණෙන් වැඩි කරනවා. ඍණ x ඍණ 1 වර්ගය කුඩයි හෝ සමානයි. අසමානතාවයේ පැත්ත මාරුවා. බිඳුව ඍණෙන් වැඩි වුණොත් ඍණ බිඳුව කියලා එකක් නැහැ නේ. එක බිඳුවයි දෙන්නේ. බිඳුව. right. මේකට හතරක් එකතු වෙලා. එහෙනම් මම දෙපැත්තටම හතරක් එකතු කරනවා. ඒතර 4 ඍණ x ඍණ 1 වර්ගය කුඩයි හෝ සමානයි බිඳුව ධන 4 කියලා එනවානේ. එතකොට මේ අපි හදාගත්තේ y. එවන අපිට එනවා y කුඩයි හෝ සමානයි 4යි. y 4ට වඩා අඩුයි කියලා අපි. එහෙමනම් මෙතන තියෙන උපරිමයක් දවමයක්ද? දැන් අපි මේක තර්ක කරලා ගන්න ඕන. මොන ලක්ෂයක්ද තියෙන්නේ? බලන්න y කෙනාගේ හැම වෙලාවෙම මොකද වෙන්නේ? 4ට වඩා අඩුයි. නේද? 4ට වඩා අඩු අගයක් වයිට තියෙන්නේ. අඩු අගේ කීයද කියන එක නෑ. අගයන් කොච්චර පහළින් තියෙන කියන එක නෑ. හැබැයි 4ට වඩා අඩුයි y. y ට 4 කියන්නේ y ට ගන්න පුළුවන් මොනවද දෙන්න? හැම වෙලාවෙම 4ට වඩා අඩු වෙනවා. 4ට සමාන අවස්ථාවකුත් තියෙනවා. එතකොට මේ 4 කියන්නේ y ගේ උපරිමාගය නේ. එහෙනම් y ට තියෙන උපරිමය. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන y උපරිම. y උපරිම සමානයි 4යි. එහෙනම් අපිට එතන කියන්න පුළුවන් උපරිම ලක්ෂය. උපරිම ලක්ෂය එනවා අපිට කීයද? මේකේ සමාන අවස්ථාවේදී අපි කිව්වා x සමාන 1යි කියලා නේද? එක විට තමයි සමාන අවස්ථාව වෙන්නේ. ඒතර අපි මෙතන ගත්තේ සමාන අවස්ථාව 4 කියලා. එහෙනම් x සමානයි 1ේදී y සමානයි 4යි. මේ තමයි උපරිම ලක්ෂය. උපරිමයක් තියෙන්නේ. දැන් එහෙනම් අපිට ප්‍රස්තාරය අනික ගන්න පුළුවන්. right. එහෙනම් අපි ඇඳලා ගමු. එතකොට අපි කියනවා x සමානයි 1ේදී y සමානයි 4 උපරිමයක් තියෙනවා. උපරිම ලක්ෂය කොතනද? x සමානයි 1ේදී y 4යි නේද? එහෙනම් x 1ේදී y 4යි. මෙන්න අපේ උපරිම ලක්ෂය. නේද? ඒතර අපි හොයාගත්ත උපරිමයක් කියලා. ඒ නිසා අපිට මේ විදිහට අඳින්න පුළුවන් උපරිමයක් කියන විදිහට. දැන් ඉතුරු ටික කතා කරන්න අපිට අනන්ත තර්ක කරන්න වෙනවා නේ. එහෙනම් අපි සමීකරණය අරගෙන අනන්තත් හොයලා ගමු. ඒතර අපි සමීකරණය මොකද්ද?
y සමානයි ඍණ x වර්ගය. ඍණ x වර්ගය ධන 2යි x ධන 3. අපි කිව්වා මෙතන අනන්ත හොයනකොට x ගේ උපරිම බලය පිටට ගන්නවා කියලා. නේද? එතකොට අපිට x ගේ උපරිම බලය පිටට ගන්න නම් x වර්ගය. x වර්ගය පිටට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා ඍණ 1. මෙතන ධන 2 බෙදීම x එකක් එනවා. මෙතන ධන 3 බෙදීම x වර්ගයක් එනවනේ. right. දැන් අපිට පුළුවන් මේක අනන්ත දාලා ගන්න. එතන අනන්ත දාලා ගන්නකොට අපිට එනවා අනන්ත තර්ක ගන්න පුළුවන් නේද? එහෙනම් x ආසන්නයි අනන්තය වෙනකොට x අනන්තයට ළඟා වෙනකොට y ළඟා වෙන්නේ කොහෙද? y ළඟා වෙනවා. කොහෙද? අනන්ත දැම්මොත් අපි දන්නවා යට x තියෙන පද. අනන්ත දාපු ගමන් මේවා බිඳු වෙනවා නේද? බිඳු වෙනවා. මෙහෙම පෙන්වන්න අවශ්‍ය නැහැ. බිඳු වෙනවා. ඒතකොට මේ දෙක විතරයි වැටෙන්නේ. ඒතකොට මෙතනින් අනන්තය වැටෙන්නේ මෙයාට. ඒතකොට අනන්තය දැම්මොත් අනන්තයේ වර්ගය අනන්තයයි. ඒක ඍණ එකකින් වැඩි වුණොත් ඍණ අනන්තයයි නේ. එහෙමනම් y ළඟා වෙන්නේ ඍණ අනන්තයට. x අනන්තයේදී y ළඟා වෙන්නේ ඍණ අනන්තයට. ඒ වගේම අපිට දාලා බලන්න පුළුවන් x ආසන්නයි ඍණ අනන්තය. එතකොට කොහෙද ඉන්නේ? ඍණ අනන්තය දැම්මොත් ඍණ අනන්තයේ වර්ගය ධන අනන්තයයි. ඒක ඍණ එකකින් වැඩි වුණොත් ආයත් ඍණ අනන්තය නේද? එහෙනම් y ළඟා වෙනවා ඍණ අනන්තයට. මෙන්න. right. එහෙනම් අපිට මේ ලක්ෂ්‍ය ලකුණු කරලා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා කොහමද? x අනන්තයේදී. x අනන්තය කියන්නේ මේ කෙලවරේදී. x අනන්තයේදී y ඉන්නේ කොහෙද? ඍණ අනන්තයේ. ඒතර y ගේ ධන අනන්තය මෙහි, y ගේ ඍණ අනන්තය මේ අක්ෂය යටමනේ. ඒතර y ඍණ අනන්තය x අනන්තයේදී න ප්‍රස්ථාරය මේ පැත්තට යන්නේ. එහෙනම් අපි මේ පැත්තට යන විදිහට, මේ හැඩේ එන විදිහට ඇද ගන්නවා. අපිට මේ පැත්ත අදින්න කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් මේ විදිහට එනවා මෙහෙම. මෙහෙම යනවා විදිහට. හැඩේ. right. ඊළඟ අනිත් පැත්ත අදිනකොට x ඍණ අනන්තයේදී, ඍණ අනන්තය කියන්නේ මේ කෙලවරේදී, y ඉන්නේ ඍණ අනන්තයේ. y ඍණ අනන්තය කියන්නේ මෙහි. එහෙනම් පොදු මේ පැත්තට යන්නේ. නේද? එහෙනම් මේ පැත්ත අඳිනකොට අපිට අඳින්න පුළුවන්. ඒතකොට පොඩි ගැටලුවක් එනවා. මේක මේ පැත්තේ උඩින් දෙන්නේ මැදින්ද යටින්ද කියන එක. ඒක හොයන්නත් මොකද ගන්නෙ? x සමානයි බිඳුවේදී y යගෙවල ගන්නවා නේ. right. එහෙනම් මම හොයනවා x සමානයි බිඳුව දැම්මොත් y සමානයි. කීය දෙන්නේ? මේක බිඳුව දැම්මොත් මෙතන බිඳුවයි මෙතන බිඳුවයි 3යි නේ. y සමානයි 3යි. එහෙනම් මේක උඩින් කැපෙන්නේ. උඩින් කියන එක විතරයි මට වැදගත්. ඊට පස්සේ මේ හැඩේ එන විදිහට ඇඳලා අපි අනිත් පැත්තේ ඇඳපු විදිහටම හැඩේ එන්න ඇඳලා ඒ ලක්ෂ්‍ය අපි දානවා 3යි කියලා. එහෙනම් මේ විදිහට එනවා. මේ ප්‍රස්තාවය. එතකොට මෙතන කැපෙන තැන 3යි. අනන්ත කතා කරපු නිසා දෙපැත්තෙන් විකල්පයක් දාලා තියෙනවා. සම්පූර්ණ ප්‍රස්තාරය හරි. හරි. තව එක ප්‍රස්තාරයක් ගමු අපි. තව එක ප්‍රස්තාරයක් අඳිමු. හතරවෙනි එක. හතරවෙනි ප්‍රස්තාරය y සමානයි ඍණ 2x වර්ගය. ඍණ 2x වර්ගය ධන 12x ඍණ 20. ධන 12x ඍණ 20. හරි. අපි එහෙම නැන්දලා ගමු. මේ හතරවෙනි ප්‍රස්තාරේ හතරවෙනි එක. හරි. එතකොට y සමානයි. මම කිව්වා x වර්ගයේ සම්පූර්ණකයේ හැම වෙලාවෙම එකේ තියාගෙන තමයි අපිට අඳින්න වෙන්නේ. වර්ග පූර්ණේ කරන්නේ. එතකොට වර්ග පූර්ණේ කරොත් අපිට එන්නේ ඍණ දෙකක් පිටට ගන්න වෙනවා නේද? ඊට පස්සේ තමයි වර්ග පූර්ණේ කරන්න වෙන්නේ. x වර්ගය ඍණ දෙක ගත්ත නිසා මෙතන ඍණ 6යි x වෙනවානේ. ඍණ දෙකක් ගත්ත නිසා මෙතන ධන 10ක් ඉන්නේ. ධන 10. හරි නේද? right. දැන් එහෙනම් අපිට මේක වර්ග පූර්ණේ කරන්න පුළුවන්. එහෙනම් අපිට එනවා ඍණ දෙකක් පිටින් තියෙනවා.
x ඍණ මැද පදේ භාගය ඍණ 3යි x ඍණ 3 වර්ගය. එතකොට x වර්ගය එනවා ඍණ 6යි x එනවා මේ දෙක බලන්න දෙයක් නැහැ එනවා වැඩිපුර එන්නේ මේ ඍණ 3 වර්ගය ධන 9යි. එහෙනම් අඩු කරා ධන 9. මෙතන තියෙන්නේ ධන 10යි. ධන 10යි. එහෙනම් අපිට මේක සුළු කරාම වෙනවා ඍණ 2යි වාරයක් x ඍණ 3 වර්ගය ධන 1. දැන් මෙහෙම තියෙද්දි තර්ක කරලා අන්තිමට ඍණ 2කින් වැඩි කරලා ගන්නත් පුළුවන්. නැත්නම් ඍණ 2කින් වැඩි කරලා පස්සේ තර්ක කරන්නත් පුළුවන්. ඒ ඍණ 2කින් වැඩි කරපුවා දෙන්න. රයිට්. මම වැඩි කරලා ගන්නම්කෝ. එතකොට ඍණ 2කින් වැඩි කරාම මෙතන එනවා අපිට ඍණ 2 වරක් x ඍණ 3 වර්ගය ඍණ 2 නේද y. හරි. දැන් එහෙනම් අපි තර්ක කරලා ගමු. රයිට්. එහෙනම් මට මේක ලියන්න මොකක්ද කියලාද? x ඍණ 3 වර්ගය x ඍණ 3 වර්ගය ගත්තොත් මේක විශාල හෝ සමානයි බිඳුවයි. x සමානයි 3 විට සමාන අවස්ථාව ලැබේ. x සමානයි 3 විට සමාන අවස්ථාව ලැබේ. right. මේකට මෙයා ඍණ 2කින් වැඩි වෙලා. එහෙනම් ඍණ 2කින් වැඩි කරාම අපි දන්නවා ඍණ සංඛ්‍යාවකින් වැඩි වුණොත් අසමානතාවය පැත්ත මාරු වෙනවා. ඒතර අපිට මේක ලියන්න පුළුවන් ඍණ 2 වරක් x ඍණ 3 වර්ගය කුඩායි හෝ සමානයි. බිංදුව වාරයක් ඍණ 2 කියන්නේ බිංදුවමයි නේ. බිංදුව. දැන් මේකෙන් දෙකක් අඩු වෙනවා. එහෙනම් අපිට අඩු කරගෙන යන්න පුළුවන් ඍණ 2 වාරයක් x ඍණ 3 වර්ගය ඍණ 2 කුඩායි හෝ සමානයි බිංදුව ඍණ 2යි. එහෙනම් මේ අපි හදලා ගත්තේ y කුඩායි හෝ සමානයි ඍණ 2යි. y කුඩායි හෝ සමානයි ඍණ 2යි. දැන් එහෙනම් අපිට මෙතනින් කියන්න පුළුවන් මේකට උපරිමයක්ද අවමයක්ද තියෙන්නේ කියලා. right. එහෙනම් අපි ඒක තර්ක කරලා ඇඳලා ගමු. හරි. එහෙනම් අපිට ඇඳලා ගත්තොත් වෙනවා අපිට මේකද කියන්න පුළුවන් මොකද්ද? y හැම වෙලාවෙම ඍණ 2කට වඩා අඩුයි. එතකොට ඍණ 2 කියන්නේ y ගේ උපරිමකය නේද? එහෙනම් y ට තියෙන උපරිමයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් y උපරිම සමානයි ඍණ 2යි. එහෙනම් උපරිම ලක්ෂය සමානයි. y සමාන අවස්ථාවේදී තමයි ඍණ 2 වෙන්නේ. ඒතර සමාන අවස්ථාවේදී x සමානයි 3යි නේ ධන 3යි. එහෙනම් අපිට උපරිම ලක්ෂය එනවා x සමානයි 3 දී y සමානයි ඍණ 2යි කියලා. දැන් අපිට ප්‍රස්තාරය අඳින්න ගන්න පුළුවන්. එහෙනම් අපි අඳලා ගමු. එතකොට මේක උපරිමයක් තියෙන්නේ x සමානයි 3 දී y සමානයි ඍණ 2යි නේද? එතකොට මේක x අක්ෂයෙන් යට සම්පූර්ණ ප්‍රස්තාරයෙන් තියෙන්නේ. සම්පූර්ණ ප්‍රස්තාරයෙන් x අක්ෂයෙන් යට තියෙන මේක. right. අපි එන ඒක ඇඳ ගන්න ලේසි වෙන්න අඳිමු. එතකොට x අක්ෂයෙන් යට තියෙන නිසා මම x අක්ෂයේ උඩින්ම අඳිනවා. හරි. එතකොට x සමානයි 3 දී y සමානයි ඍණ 2යි. මෙන්න උපරිම ලක්ෂය. උපරිමයක් තියෙනවා. right. දැන් අපිට අනන්ත හොයා ගන්න ඕන. අනන්ත තර්ක කරලා ගමු. එන්න අනන්ත තර්ක ගන්න මම ප්‍රස්තාරය ගන්නවා. y සමානයි ඍණ 2යි x වර්ගය ධන 12යි x ඍණ 20. එහෙනම් අපිට මෙතන පිටර ගන්න පුළුවන් y සමානයි x ගේ උපරිම බලය x වර්ගය. ඒතර ඇතුළේ ඉතුරු වෙනවා ඍණ 2 ධන 12 බෙදීම x එකක් එනවා. මෙතන ඍණ 20 බෙදීම x වර්ගයක් එනවානේ. දැන් අපිට මේකට අනන්ත දාලා ගන්න පුළුවන්. එහෙනම් අපට පුළුවන් x ආසන්නයි අනන්තයේදී y ළඟා වෙන්නේ. ඒතකොට අපි දන්නවා මේ දෙන්නම ළඟා වෙනවා බිඳුවට. මොකද යට අනන්තය නිසා. මේ දෙන්නම බිඳු. එහෙනම් අපිට අනන්තය දාලා බලන්න වෙන්නේ මෙතෙන් විතරයි. ඒතකොට අනන්තය දැම්මොත් අනන්තයේ වර්ගය අනන්තයයි. ඒක ඍණ 2කින් වැඩි වුණාම y ළඟා වෙනවා ඍණ අනන්තයට. ඒ වගේම x ආසන්නයි ඍණ අනන්තයේදී y ළඟා වෙන්නේ.
ඍණානන්තය දැම්මොත් ඍණානන්තයේ වර්ගය ධනානන්තයයි. ඒක ආයෙත් ඍණ දෙකකින් වැඩි වුණාම ඍණානන්තය. එහෙනම් මේ ලක්ෂණ දෙක හරි. දැන් එහෙනම් ලකුණු කරලා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා x අනන්තයේදී x අනන්තය කියන්නේ x අක්ෂයේ කෙළවරේදී y ගිහිල්ලා තියෙන්නේ ඍණානන්තයට. ඍණානන්තය මෙහි. එහෙනම් මේ දෙකට පොදු මේ පැත්තනේ. එහෙනම් අපි මේ හැඩයෙන් ඇඳගමු. මේ විදිහට මෙහෙට යනවා. ඒ වගේම අනිත් පැත්තක් තියෙන්නේ x ඍණානන්තයේදී y ඍණානන්තයයි. x ඍණානන්තයේ මේ පැත්ත y ඍණානන්තයේ y ඍණ පැත්තේ යටම. එහෙනම් මේ දෙකට පොදු මෙහි. එහෙනම් ප්‍රස්ථාරය මේ හැඩේන ආකාරයට මෙහෙම වෙනවා. එහෙනම් කැපෙන ලක්ෂය. කැපෙන ලක්ෂය තමයි අපේ ඒකත් හොයලා දාන්න ඕනේ නේද? මෙතෙන්දී අපිට කැපෙන ලක්ෂය මුලදී හොයාගැනීමේ අවස්ථාවක් ආවේ නැහැ. එහෙනම් අපිට ඒක හොයන්න ගන්න පුළුවන් x සමානයි බිඳුවේදී y සමානයි කැපෙන අපේ. x සමානයි බිඳුව දැම්මොත් y සමානයි අපිට එනවා ඍණ 20ක්. එහෙනම් කැපෙන්නේ ඍණ 20. ඍණ 20. වෙන ප්‍රස්ථාරය. right. අපි එමනම් දැන් මෙතෙන්දී ප්‍රස්ථාර හතරක් කතා කරා. ඒතකොට ප්‍රස්ථාර හතරක් කතා කරනකොට ඒ ප්‍රස්ථාර හතර මේ නිවැරදි තර්ක කිරීම එක්ක අපි කතා කරලා ගත්තා. right. ඒතකොට වර්ග සමීකරණ වල එක දැනුමක් අපිට තියෙන්න ඕන ප්‍රස්ථාර පිළිබඳ දැනුම. right. එහෙමනම් ඕගොල්ලෝ තව ප්‍රස්ථාර දෙකක් මෙතන අඳින්න ඕන. මම මේ ප්‍රස්ථාර දෙකේ සමීකරණ දෙන්නම්. ඒ දෙකත් අඳින්න. right. ඊට පස්සේ අපි බලමු කොහොමද වර්ග සමීකරණයක මූලවල හැසිරීම මේ දේවල් වල බලන එක තමයි අපි වර්ග සමීකරණ පාඩම. right. එහෙනම් පස්වෙනි ප්‍රස්ථාරය පස්වෙනි එක විදිහට ගන්න. පස්වෙනි ප්‍රස්ථාරය y සමානයි x වර්ගය ඍණ 10යි x ධන 25. x වර්ගය ඍණ 10යි x ධන 25. 6 වෙනි ප්‍රස්ථාරය y සමානයි මේ ගන්න ඍණ x වර්ගය ධන 4ix ඍණ 4. right. මේ ප්‍රස්ථාර දෙකත් අඳින්න. right. එතකොට මේ ප්‍රස්ථාර දෙක අඳින්න අපි එහෙමනම් ඊළඟ කොටසෙන් බලමු කොහොමද මෙයාගේ මූලවල මූල පවතිනවද නැද්ද කොහොමද මේ තර්ක ගන්න කියන එක. මේ පාඩම ලේසි පාඩමක්. ලේසියෙන් අල්ල ගන්න පුළුවන් පාඩමක්. right. අපි එහෙමනම් ඊළඟ කොටසෙන් බලමු ඒ මූලවල ස්වභාවය මේ කොටස් ටික තර්ක කරලා ගන්න විදිහ.